Okay, children, we were discussing about this plant diversity. So under this topic, last week we discussed several things related to plants. Mainly, we identified the parts of or major parts of a plant. Basically, the flowering plant. Okay, main parts of a flowering plant. මල් පිපෙන ශාකවල දකින්න පුළුවන් ප්‍රධාන කොටස් ගැන අපි ගිය සතියේ සාකච්ඡා කරා. හරි. එතකොට දැන් අද මොනවද අපි එහෙනම් සාකච්ඡා කරන්න යන්නේ? So the topic of Excuse me, this madam. lesson is කියන්න පුතේ. Madam මේ ටියුට් එක දුන්නද? ටියුට් එක එව්වේ නැහැ. දැන් අද එවන්නම් මම. හරි? ඔයගොල්ලන් මතක් කරෙත් නැහැ මටත් අමතකුණා. Okay. So in this lesson, we identified the basic parts of a flowering plant. මූලික කොටස් ටික අඳුරගත්ත ගිය සතියේ. So today we are going to talk about something else. But before that, I want to show you this activity. Now see, this is a simple activity. If you like, you also can try. Identification of main parts of a flowering plant. මේ බලන්න. මේකේ තියෙන්නේ ඔයාලට පොඩි පැලයක් අරගෙන මොනර කුඩුම්බිය වගේ ශාකයක් අරගෙන මුල් පත්‍ර කඳ මල් මේ ඔක්කොම ಜಾති එකට අහුවෙන කුඩා පැලෑටියක් තෝරගන්න අරගෙන ඒක කොළ දෙකක් අතරේ තියලා ප්‍රෙස් කරලා බරක් උඩින් තියන්න ලෑලි කෑල්ලක් හරි නැත්නම් අර මහත පොතක් හරි මොන හරි උඩින් තියලා මේක ප්‍රෙස් කරන්න ප්‍රෙස් කරලා ඊට පස්සේ ටිකක් වේලුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක මේ විදිහට ගම් ගාලා කොලේක අලවන්න. නැචරල් ප්ලාන්ට් එකක් අරගෙන ඒකේ ඊට පස්සේ පාර්ට්ස් නම් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉස්කෝලේදී මේක ඔයාලට කරන්න කියයි. ඒ නිසා දැම්මම ප්ලාන්ට් එක ප්‍රෙස් කරලා තියාගෙන ඊට පස්සේ A4 එක කලවලා ලස්සනට මේ වැඩේ කරන්න. කියවලා බලන්න මේ ඇක්ටිවිටි එකේ තියෙන එක ඔයාලට කරන්න පුළුවන්. හරි? මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. Okay. So I'm moving to the today's topic, diversity of the parts of a flowering plant. ඒ කියන්නේ දැන් අපි ශාකය සම්පූර්ණයෙන් අඳුරගත්තානේ. දැන් අපි කොටසින් කොටසේ තියෙන විවිධත්වය. Now, for example, if we compare the flowers of two plants, then we can identify major differences between these two flowers. හරි අපි දැන් හිතන්න උදාහරණයක් විදිහට වද මලකුයි ඉද්ද මලකුයි කම්පෙයාර් කරනවා සංසන්දනය කරනවා වෙනස්කම් ගොඩක් තියෙනවා නේද ඊළඟට if we take the leaves then we can identify the different shapes or the margins various things are there so this is called diversity අපි මේ එක එක කොටස දැන් වෙන වෙනම අරන් බලන්නයි යන්නේ. මල් අරගෙන සංසන්දනය කරලා බලනවා වෙනස්කම් මොනවද? විවිධත්ව මොනවද කියලා. පත්‍ර අරගෙන කම්පෙයාර් කරලා බලනවා. ඊළඟට root system එක අරගෙන කම්පෙයාර් කරලා බලනවා. තේරුණාද? හොඳයි. දැන් බලන්න අපි දැන් කරන්න යන්නේ ඔන්න ඔය වැඩේ. Now see, almost all parts such as stem, leaves, roots, buds, flowers and fruits. මේවා මොනවද? stem කියන්නේ කඳ, පත්‍ර, මුල්, ඊළඟට මල්, පළ නැත්නම් ගෙඩි. මේ හැම එකම can be seen in most of the plants. හැම එකකම මේ කොටස් දකින්න පුළුවන්. But plants show a great diversity. විශාල විවිධත්වයක් පෙන්වනවා මේ කොටස් අතර. Okay? So, first we will consider the root diversity. අපි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ මුල් පද්ධතිවල තියෙන විවිධත්වය. Now see, in this textbook also diversity among roots of plants. හරි ඒකේ මේ කියලා තියෙන දේවල් ටික අපි හැමින් සැරේ කියවමු. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේක. Now see, these are the two major types of root systems that we can identify in flowering plants. ශාකවල ප්‍රධාන වශයෙන් මූල පද්ධති වර්ග දෙකක් තියෙනවා.
මේක ඉංග්‍රීසියෙන් ඔයාලා දන්නේ නැති වුණාට මං හිතන්නේ පොඩි පන්තිවල ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මේකට මොකද්ද පුතේ සිංහලෙන් කියන්නේ? මේ මූල පද්ධතියට සිංහලෙන් මොකද්ද කියන්නේ අපි? taproot system. taproot system කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මේකට කියනවා මුදුන් මූල පද්ධතිය කියලා නේද? very good. මුදුන් මූල පද්ධතිය. එහෙම නැත්නම් ඒකට කියනවා taproot system. මේ තියෙන්නේ taproot කියලා කියන්නේ මුදුන් මුල කියන අදහස. Okay, so what is the name for this second one? This root system, what is it? What is it? Fibrous. මොකද්ද පුතේ ඒක? Fibrous root root system. Yes, very good. Fibrous root system. හරිද? අපි ඒකට කියනවා තන්තු මූල පද්ධතිය කියලා. හරි? ඕන්න ලියා ගන්න සිංහලෙන්. තන්තු මූල පද්ධතිය. Okay. So, what are the differences between these two root systems? මොනවද ඔයාලට බැලු බැලමට වෙනස්කම් පේන්නේ? In this taproot system, we can basically identify a major root, a larger main root. It is called the taproot. හරිද? මේ බලන්න මම මේ green color වලින් පාට කරේ. මොකද්ද? ප්‍රධාන මහතට හොඳට පැහැදිලිව පේන්න පහළට යන මුලක් තියෙනවා. අපි ඒකට කියනවා taproot. මුදුන් මුල. හරි? Then several other smaller roots arise from this taproot. ඒ කියන්නේ අර ප්‍රධාන මූල පද්ධතියෙන් එළියට විහිදෙනවා, පැන නගිනවා කුඩා මුල්. අපි ඒවට කියනවා lateral roots. Lateral roots. Taproot කියලා කියන්නේ මුදුන් මුල. Lateral roots කියලා කියන්නේ පාර්ශ්වික මුල්. පාර්ශ්වික මුල්. ඕනනම් ලියා ගන්න. එහෙනම් in a taproot system, mainly we can identify a taproot and several lateral roots. එක තනි ප්‍රධාන මුදුන් මුලක් සහ lateral roots නැත්නම් පාර්ශ්වික මුල් ගණනාවක් අපිට මේකේ දකින්න පුළුවන්. But if we consider this fibrous root system, we can only identify these fibrous roots. තන්තු මූල පද්ධතියක එහෙම වෙනසක් පේන්නේ නැහැ. නිකන් කෙඳි වගේ තන්තු වගේ තියෙන fibrous roots විතරයි. තන්තු මුල් විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඔයාලට මේක දුන්නොත් නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ, අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. Okay, we'll consider this description. Now see, normally root system remains underground in the soil. Underground කියන්නේ පොළවට යටින්. පොළවට යටින් පසට යටින් තමයි මූල පද්ධතිය තියෙන්නේ. Two types of root systems. Now first one, some plants have now if you have a highlighter, please highlight this one. Single large root which originates from the base of the stem. Okay කියන්න පුතේ. highlight කරන වල ටියුට් එක දැම්මේ නෑ නේද? ඔයාලා ගාව මේ අච්චු පොත් නැද්ද දැන්? ටෙක්ස්ට් බුක් හම්බුණා නේද අද? නෑ මැඩම්. දුන්නේ මැඩම්. මැඩම් සිංහල ඊට හම්බුනේ. සමහර ළමයි අද 7 වසරේ පොත් දුන්නා කියලා හරි සතුටෙන් ගියේ. මං හිතුවා ඔයාලට හම්බ වුණා කියලා. එහෙනම් ඉදිරියේදී දෙයි. හරි කමක් නැහැ. දැනට එහෙනම් මෙහෙම තියාගන්න. අපි පස්සේ අච්චුපත හම්බුනහම ඔයාලා කියවනකොට මේවා අන්ඩර්ලයින් කරගන්න. හරි? මේ මම ඔයාලට පෙන්නලා තියෙන ටෙක්ස්ට් බුක් එක ඕගොල්ලන්ගේ. Okay, now listen. No need to highlight. Okay? highlight කරන්න ඕනේ නැහැ. අහගන්නකෝ. Okay. So, a single large root. තනි විශාල මුලක්. which originates from the base of the stem. මතකනේ කඳේ පාදයෙන්, ඒ කියන්නේ කඳ මෙහෙම තියෙනවා නම් මේ පස ආසන්නයේ කඳ කෙලවර වෙනවනේ. එතනින්ම පල්ලෙහාට තමයි මේ මුදුන් මුල පටන් ගන්නෙ. ඒකයි කිව්වේ from the base of the stem කියලා. It is called taproot. මේකට කියනවා අපි taproot එක කියලා.
Then large number of fruits are originated from the taproot. විශාල මුල් ප්‍රමාණයක් මේකෙන් ආරම්භ වෙනවාලු. originate වෙනවා කියලා කියන්නේ පටන් ගන්නවා. ආරම්භ වෙනවා නැත්නම් ඒකෙන් එළියට එනවා. They are called lateral roots. ඒවට කියනවා අපි මෙහෙම පටන් ගන්න කුඩා ඒවට lateral roots. This is called taproot system. So in which kind of plants we can observe taproot system? මොන වැදගත් ප්‍රශ්නයක්. මොන වගේ ශාකවලද taproot system එක ඔයාලා දකින්නේ? Excuse me, madam. ඔව් කියන්න පුතේ. Madam, මම ළඟ textbook එක තියෙනවා madam. ඔයා මේ පැන්සලෙන් අන්ඩර්ලයින් කරගන්න එහෙනම් නැත්නම් highlight කරත් කමක් නැහැ. ඕන්නම් පැන්සලෙන් දැනට අන්ඩර්ලයින් කරන්නකෝ. හරි? madam කොයි ටිකද අර මේ highlight කරගන්න කිව්වේ? මම ආපහු පෙන්නන්නම්. මම මේකේ highlight කරන්නම්. ඔයා මේ පස්සේ අන්ඩර්ලයින් කරගන්න. හරි? Okay. Now I was asking, in which kind of plants we can observe this taproot system? මොන වගේ ශාකවලද මුදුන් මූල පද්ධතිය තියෙන්නේ? Now give me at least one example. කියන්න බලන්න. දන්න උදාහරණ කියන්න මොනවයිද මුදුන් මුල් පද්ධතිය තියෙන්නේ? මැඩම් මුදුන් මුල තියෙන එකද? ඔව් මුදුන් මුල් තියෙන්නේ මොන වගේ ශාකවලද ඔයා දැකලා තියෙන්නේ? මෝසා. මිමෝසා. මිමෝසා කියලා කියන්නේ මොකද්ද? නිදි කුම්බා ශාකයේ. රුහාන් කියන්න එකක්. රඹුටන්. රඹුටන් වල තියෙනවා. තව යසාරා. ජැක්ට්‍රී. මිතුම් ජැක්ට්‍රී කියලාත් කිව්වා. ඔව් හරි. හිරුනි කියන්න. හිරුනි. රබර්. රබර් වල තියෙනවා. දෙව්මි කියන්න. mango tree. mango tree වල තියෙනවා. ඊළඟට යසාරා. යසාරා. hello teacher එකපාරට ඇහුන්නේ නැතුව ගියා. කියන්න example එකක්. රටකජු. රටකජු. අපි බලමු. හරි. දැන් ඔයාලට මේක ශාකය මුල ගලවන්න නැතුව හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියන්න බලන්න. දන්නවනම් taproot system එකක් තියෙන ගහක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් දන්නවද? ගහේ මුල ගලවලා බලන්න නැතුව කොහොමද හොයන්නේ? කාට හරි පුළුවන් නම් කියන්න කොහොමද හොයන්නේ කියලා. මෙන්න මෙහෙමයි. ඔයාලා දන්නව නේද අතු බෙදෙන ශාක අතු නොබෙදෙන ශාක කියලා? දන්නව නේද එහෙම එකක්? දන්නවද? yes madam. හරි. දැන් ඕගොල්ලන් upper grades වලට ගියාම එහෙදි උගන්වනවා ඕගොල්ලන්ට monocot plants, dicot plants කියලා. අතු බෙදෙන ශාක, අතු නොබෙදෙන ශාක අපි අඳුන ගන්නවා පස්සේ. දැනට මතක තියාගන්න taproot system එක තියෙන්නේ සාමාන්‍යයෙන් dicot plants වල. ඒ කියන්නේ අතු බෙදෙන ශාකවල. අතු බෙදෙන ශාක. මැඩම් දැන් මේ අර මේ පොල් කොකනට් වල වැඩ මේ ටැප් රූට් එකක් නැහනේ. නෑ. අතු බෙදෙන්නේ නෑනේ. මැඩම් ඒක එතකොට පොල් අතු කියන්නේ මේ අතු නෙවෙයිද? නෑ. පොල් අතු කියන්නේ මොකද්ද? ඒක compound leaf එකක්. මතකද? පොල් අත්ත කියලා කියන්නේ මේ පොල් අත්ත කියලා අපි ඒ වචනේ කිව්වට ඒක මොකද්ද? compound leaf එකක් පුතේ. ඒකේ මේ කුඩා කුඩා ඒවා leaflet. ඒක ඇත්තටම සම්පූර්ණ පොල් අත්ත කියලා කියන්නේ leaf එක. compound leaf එක. අපි සිංහල භාෂාවේ කරපිංච වගේ. අපි සිංහල භාෂාවේකට අත්ත කියන්නේ ඒක වැරදි ඒ වචනේ. නේද? ඒක අත්තක් නෙමෙයි පොල් කොළයක් එහෙම බැලුවොත්. නේද? හරි. දැන් කියන්න බලන්න. එහෙනම් අතු බෙදෙන ශාක වල තියෙන්නේ මොනවද? අනිවාර්යයෙන්ම taproot system එකක්. කිසි බයක් නැතුව ඕනෙම ශාකයක් ඔයාලට කියන්න පුළුවන් ඒක අතු බෙදෙන ශාකයක් නම්
ඒක taproot system එකක් තියෙන්නේ කියලා. එහෙනම් මුල ගලවලා බලන්න ඕනේ නැහැ. ඕන්නම් කොහේ හරි ලියලා තියාගන්න පැන්සලෙන් අතු බෙදෙන ශාකවල තියෙන්නේ මොනවද? taproot system එකක් කියලා. හරිද? අදින් පස්සේ example එකක් අහපු ගමන් ටක් ගාලා කියන්න. මේ බලන්න here they have given us කුප්පමේනිය, mango, cashew, මේ වගේ rambutan, jackfruit. You can give any number of examples if you know the basis. හරිද? ගලවලා බලන්න ඕනේ. ඔව් කියන්න. Madam, what's meaning of cashew? cashew කියලා කියන්නේ කජු. හරි? කජු ගහෙත් අතු බෙදෙනවනේ නේද? Okay. Then the next one. Now see, some plants have a large number of small roots which are originated from the base of the plant stem. සමහර ඒවායේ තියෙනවලු මෙහෙම මේ කඳේ පාදයෙන් පටන් ගන්නවා මුල් ගොඩාක් මෙහෙම. හරිද? එතකොට කඳ ගහ මෙහෙම තියෙනවා. ගහේ අර කඳ යට කොටසේ කියන්නේ පොළවට යට වෙන කොටසෙන් පටන් අරගෙන මෙහෙම කෙඳි කෙඳි වගේ මුල් ගොඩාක් තියෙනවා. හරි? This type of root system is called fibrous root system. දැන් එහෙනම් කියන්න කොහොමද examples හොයාගන්නේ අපි fibrous root system එකකට? අතු බෙදෙන්නේ අන්න හරි, very good. අතු බෙදෙන්නේ නැති ශාක, අතු නොබෙදෙන ශාක. හරි? දැන් ඔන්න ඉස්කෝලේදී අහුවාම වීරයෝ වගේ උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. අතු නොබෙදෙන ශාක ඔක්කොගෙම තියෙන්නේ මොනවද? fibrous root system එකක්. Now see, coconut, පොල්, ඇරිකනට් කියන්නේ මොනවද? ඇරිකනට් පුවක්, බැම්බූ උණගස්, grass, grass තනකොළ, කිතුල්. හරි? මේ විදිහට හරි. තව තියෙනවා sugar cane, ඔය වගේ එක එක ශාක වර්ග තියෙනවා. ඔයාලට කියන්න පුළුවන් අතු බෙදෙන්නේ නැති ශාක එහෙනම් fibrous root system එකක් තියෙන්නේ කියලා. හරි? Okay. Now let's go to our root diversity. Root systems remain underground in the soil. මුල් පද්ධතිය තියෙන්නේ පොළවට යටින්. There are two types of root systems. දැන් ඔයාලා මේ diagram එක ටක් ගාලා label කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකට කියන්නේ මොකද්ද? taproot system. හරි? Then this one is fibrous root. Hari, fibrous root system. Hari. Can you label these smaller parts? This part is, what is this? Root. Taproot. Very good. Taproot. Then this one is Lateral root. lateral roots. Very good. Lateral roots. Then what are these parts? Fibrous. root. No, this one is fibrous. අන්න පටලවා ගන්න එපා. මෙයාගේ තියෙන චූටි චූටි මුල් lateral roots උනාට fibrous root system එකේ තියෙන්නේ fibrous roots. හරි? ඒක පටලවා ගන්න එපා. හොඳේ? හරි. හරි? Okay. Now you can label this diagram. Then now can you complete this chart? Okay, root systems can be divided into two parts. Tell me what are those two parts? මොනවද root system එකේ ප්‍රධාන වර්ග දෙක? මේ තැන් දෙකෙන් ලියන්න ඕනේ මේ දෙක. First one, Fiber root. Okay, before complete this one, let's read out the explanation. A single large root which originates from the base and large number of roots which rise from the taproot are called lateral roots. Hari? එහෙනම් මේ කතා කරන්නේ lateral roots සහ taproot තියෙන පද්ධතිය ගැන. එහෙනම් මෙතනට එන්න ඕනේ මොකද්ද? First one එක taproot system. Taproot system. Okay, Fibrous very root. yes, taproot system. අනිත් එක lateral root system. හරි?
එහෙනම් දැන් ඔයාලා මේ chart එක පුරවන්න දුන්නොත් 탁 ගාලා examples ලියාගෙන යන්න පුළුවන් මොනවද? taproot system තියෙන්නේ mango, rambutan, jackfruit, mimosa, monococumbia, cuppamania. Lots of examples are there. නේද? ඕන තරමක් ලියන්න පුළුවන්. Then if you are asked to, sorry, here you need to write fibrous root. Extremely sorry. මම අර අතන ලියපු එකම මට මෙතන ලියුණා fibrous. Okay? Fibrous root system. නෑ මෙතන ලියපු එකම මට මෙතන ලියුණා. Okay. Then if you are asked to write fibrous root system and examples for fibrous root, then you can write coconut, arecanut, bamboo tree, grass, kitul. Okay, number of fibrous root system bearing plants. මොකද්ද? උවක් වලට කියන්නේ arecanut. හරි? ඔයගොල්ලන්ගේ මේ ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට ටියුට් එක නැති නිසා මම දැන් ඊළඟ කොටසට යන්න කලින් නෑ අපි මේ functions ටිකක් discuss කරලා ඉමු. Okay? Now what is the main purpose of having a root system? ශාකයක මූලිකම අවශ්‍යතාවය නැත්තම් මොකටද root system එකක් තියෙන්නේ පුතේ ගස් වලට? පොළව හයියට මේ කියන්නේ පොළව හයි කරගෙන අල්ලගෙන ඉන්න. ඔව් පොළව හයියෙන් අල්ලගන්න. නැත්තම් ගහ වැටෙනවනේ නේද? කොහේ හරි තැනක් බදලා අල්ලගන්න එක අවශ්‍යතාවයක් ඒක. තව මොකද්ද? ජලය ලබා ගන්න. ජලය උරා ගන්නත් ඕනේ. ඔයාලා දන්නවා ශාකයේ ජලය උරා ගන්න root system එකෙන් කියලා. තව මොනවද? තව තියෙන ඔයාලන් උදාහරණ දන්නවද? වෙන අවශ්‍යතාවලටත් මේ root system එක පාවිච්චි කරනවා. උරා ගන්න. පෝෂණ පෝෂණ ද්‍රව්‍ය උරා ගන්න, khනිජ ලවණ වගේ ඒවා ඒකත් අර ජලයත් එක්කම දිය වෙලා උරා ගන්නෙ. තව මොනවද? මැඩම් අර පාංශු කාදනය නවත්ත ගන්න ෆෘට්ස්. පාංශු කාදනයට වගේ ඒක දැන් අපේ මේ මොනවද? අපි ගන්න ප්‍රයෝජනයක්නේ. දැන් ශාකයට මුල් තියෙන එකෙන් ශාකයට තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපි බලමු. Now see here we are going to discuss the functions of roots of plants. ඒ කියන්නේ function කියන්නේ ක්‍රියාවන්. මොනවද? ශාකයක මූල පද්ධතියෙන් සිද්ධ වෙන ක්‍රියාවන්. You already mentioned fix the plant to the soil. මොකක්ද ඒ කියන්නේ? දැන් මිතුම් ඉස්සෙල්ලා කිව්වා. Fix the plant to the soil. පසට සවිවීම. හරි. පසට සවිවීම සඳහා. Then the next one. Absorb water and minerals. මොකද්ද පුතේ absorb කියන්නේ? Absorb. ලබා ගන්නවා. නෑ. ලබා ගන්නව නෙමෙයි. මොකද්ද? absorb කියන්නේ උරා ගන්නවා. ලියා ගන්න කොහේ හරි ඕනනම් absorb කියන්නේ උරා ගන්නවා. To get water. උරා ගන්නවා. Then absorb water and minerals. What are minerals? Water කියන්නේ ජලය. Minerals කියන්නේ මොනවද? ජලය සහ khනිජ ලවණ. හරි? khනිජ ලවණ. Dissolved in water. මොනවද dissolved වෙලා කියන්නේ? ජලයේ මොනව වෙලාද? Minerals dissolved වෙලා. මොනවද? දිය වෙලා. Okay, now can you tell me the complete meaning of this sentence? Absorb water and minerals dissolved in water. මොකක්ද ඒකේ සම්පූර්ණ තේරුම? එක මේ අර මේ khනිජ ලවණයි නේ. khනිජ ලවණයි ජලයයි ජලයේ දිය වූ khනිජ ලවණයි උරා ගන්නවා. තේරුණාද? මොනවා මගින්ද ඒක කරන්නේ? root system එක. root system එක මගින් පොදුවේ මූල පද්ධතිය මගින්. Okay? absorption කියලා කියන්නේ තර absorb කියන එක වගේමයි උරා ගැනීම. හරිද? absorption කියලා කියන්නේත් උරා ගැනීම. Okay. Now these are the two major functions of root system. හරිද? මේ දෙක තමයි ප්‍රධාන ක්‍රියාවන් දෙක. මීට අමතරව
තව වැඩ කරනවා root system එකෙන්. Now let's see next one. Give rise to new plants through vegetative propagation. හරි. Give rise to new plants. අලුත් පැල හදනවලු through vegetative propagation. Vegetative propagation කියලා කියන්නේ අලිංගික ප්‍රජනනය නැත්නම් වර්ධක ප්‍රචාරණය. ඒක නම් ටිකක් බර වැඩි වගේද වචනේ. Vegetative propagation කියලා කියන්නේ වර්ධක ප්‍රචාරණය. හරි? ප්‍රචාරණය මේ කියන්නේ මුල් අරගෙන පැල කරලා අලුත් ගස් හදා ගන්නවා. අහලා තියනවද මුල් වලින් ගස් පැල කරන අවස්ථාවල්? මොනවයි මුල් කෑලි පැල කරාමද ගස් හැදෙන්නේ අලුතෙන්? දෙල් දෙල් වල ඔව් දෙල් හරි. දෙල් වල මුල පැල වුණාම ගස් හැදෙනවා. තව මොනවද? මුලෙන් හදාගන්නේ බෙලි. හරි? බෙලි ගස්වල මුල් පැල කරලා මුලෙන් ගහක් හදා ගන්න පුළුවන්. ඊළඟට කරපිංචා, කරි ලීව්ස් කියලා කියනවා. ඒකෙත් මුල් කෑලි වලින් අලුතෙන් පැල එනවා. එහෙනම් මුල කියන එක වැදගත් වෙනවා අලුත් පැල හදා ගන්නත් නේද? මොකද්ද? මැඩම් ඔව් කියන්න පුතේ. මැඩම් බ්‍රෙඩ් ෆෘට් කියන්නේ මොකක්ද? බ්‍රෙඩ් ෆෘට් කියන්නේ මොනවද? දෙල් වලට. හරි? බ්‍රෙඩ් ෆෘට් කියලා කියන්නේ දෙල් වලට. බෙලි, කරි ලීව්ස් කියන්නේ කරපිංචා. ඔව්. මැඩම් රම්පේ හරියන්නේ නැද්ද? රම්පේ වල චෙක් කරලා බලන්න ඕනේ. ෂුවර් නෑ හරියටම මුල් වලින් හැදෙනවද කියලා. අපි හොයලා බලමු. හරි? පොඩ්ඩක් ගහලා බලමු අපි මේ ඉන්ටර්නෙට් එකේ පැන්ඩනස් රම්පේ කියලා කියන්නේ පැන්ඩනස් වර්ගයක්. මම මේ චෙක් කරලා බලලා කියන්න. හරි? Okay, now in addition there are some roots adapted for different function. දැන් මේවට අමතරව දැන් අපි තුනක් කතා කරා. මොනවද පුතේ කතා කරපු තුන? එකක් තමයි fix to the soil, absorb water, give rise to new plants. හරිද? කෙටියෙන් කිව්වොත් තුන කෙටියෙන් පාඩම් කරන්න පුළුවන්ද? Fix the plant to the soil, absorb water and minerals, give rise to new plants. ශාකය පසට සවි කිරීම, පසෙන් ජලය සහ ඛනිජ ලවණ උරා ගැනීම, ඊළඟට අලුත් පැල සෑදීම. හරිද? ඔන්න දැන් තුනක් කටපාඩම් කරගන්න ඕනේ. ටක් ගාලා එක්සෑම් එකේදී අහුවොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. කොහේ හරි පේපර් එක ලියන්න බලන්න. මතකෙන් ලියන්න. Functions of plant root පළවෙනි එක මොකක්ද කිව්වේ? Fix the plant මොකක්ද? Fix the plant කොහෙටද? With the plant to the soil. To the soil. Very good. ඔන්න පළවෙනි එක fix the plant to the soil. Okay? දෙවෙනි එක මොකක්ද කිව්වේ? Absorb මොනවද? Absorb මොනවද? Yes, water and minerals. Dissolved in water කතන්දරේ නැතත් කමක් නැහැ කියමුකෝ. ඒක දිග වැඩිනේ. Water and minerals. හරි. ඔන්න දෙක හරි. හරි? Then third one. මොකද්ද තුන්වෙනි එක කිව්වේ? Give rise to new plants. නේද? අලුත් පැලවලට අලුත් පැල හදනවා. Give rise to new plants. දැන් තුනක් කටපාඩම් නේද? මේ තුන ලියා ගන්න. දැන් ටක් ගාලා පාඩම් කරගන්න. මේවා තමයි පුතේ ප්‍රධානම කාර්යයන්. මොනවද? මූල පද්ධතියේ root system එකේ main function. Functions of root system. හරිද? ඔන්න දැන් කටපාඩම් කරගන්න මේ ටික. මූල පද්ධතියක ප්‍රධානම වැඩ තුන. Fix the plant to the soil, absorb water and minerals, give rise to new plants. මේ තුන විතරද? නෑ. තව තියෙනවා. හරිද? මොනවද කියලා අපි බලමු. මේ බලන්න. Now in addition there are some roots adapted for different functions. මේ තුනට අමතරව මුල් තියනවලු වෙන වෙන වැඩවලට අනුවර්තනය වෙච්ච. මේ බලන්න. manioc. manioc කියන්නේ මොනවද පුතේ? අල.
මොනාලද මැනියොක් කියන්නේ මඤ්ඤොක්කා beetroot හරි carrot sweet potato mimosa මේ මොනවද මේ දැන් මේවා ගොඩක් ඒවා අපි ආහාර විදිහට ගන්නවා මේවායේ පිටි ගතියක් තියෙනවා නේද ඔව් කියන්න මැඩම් මොකද්ද මිමෝසා කියන්නේ කියලා කියන්නේ මොනවද මේ නිදි කුම්බා හරි නිදි කුම්බා මේකට දාලා තියෙන්න හේතුවක් තියෙනවා මේ රූපේ එච්චර පැහැදිලි නෑ පුතේ මෙන්න මෙතන චූටි බෝලයක් වගේ තියෙනවා හරි ඔන්න ඔහම පොඩි පොඩි ගැටිති වගේ තියෙනවා මේ රූට් සිස්ටම් එකෙන් ආපු රූට් නොඩියුල්ස් අපි ඒවට කියනවා හරිද මේ නිදි කුම්බා ශාකයේ මේ තැන් වල පොඩි පොඩි නිකන් බෝල වගේ ගැට වගේ තියෙනවා අන්න ඒ ටික පෙන්වන්න තමයි මිමෝසා දාලා තියෙන්නේ මම දැන් ඒක කියන්නම් මොකද්ද වෙන්නේ කියලා මේ රූට් නොඩියුල්ස් වලින් හරිද එහෙනම් මේක ඕන්නම් ඔයාලා ගාව තියෙනවා නම් ටග් ගාලා ඔය ලියන කොලේම දැන් අර ෆන්ක්ෂන්ස් ලිව්වේ අන්න ඒකෙම මිමෝසා නිකන් මෙහෙම රූට් එකක් ඇඳලා රූට් එකේ මෙහෙම බෝල දෙකක් තුනක් අඳින්න තැන් වල රූට් සිස්ටම් එකේ ඇඳලා ඒක ලේබල් කරන්න පුතේ රූට් නොඩියුල්ස් කියලා ඒවා මොනවද root nodules ඒවට කියනවා අපි මූල ගැටිති මුල් වල ආපු ගැට වගේ ඒවා මූල ගැටිති හරි මෙන්න මෙතන සම්පූර්ණ කතන්දරේ තියෙනවා හරිද ඒ කතන්දරේ හිමින් සැරේ ඔයගොල්ලන් කියව ගන්න මම මේක තව ටිකකින් කියා දෙන්නම් හරි මූල ගැටිති ලියාගත්තද root nodules මෙන්න මෙතන දීලක් තියෙනවා ඕන්නම් ඒක ටෙක්ස්ට් බුක් එක ගත්තාම highlight කරන්න මේ nodules කියලා දීලක් තියෙනවා හරි දැන් අපි බලමු මොනවද මේ තියෙන අමතර ක්‍රියාකාරකම් මුල් වල තියෙන අනෙක් වැදගත්කම් හරිද මේ බලන්න මේ තියෙන මුල් බොහොමයක් ඒවා මේ උඩ පෙන්නලා තියෙන ඒවා මොනවාද මැනියොක් මඤ්ඤොක්කා බීට්රූට් කැරට් ස්වීට් පොටේටෝ කියලා අපි මේ කතා කරන ඒවා පුතේ ස්ටෝරේජ් රූට්ස් ඒවා මොනවද ස්ටෝරේජ් රූට්ස් මේ බලන්න ගබඩා කරන මුල් ස්ටෝරේජ් රූට්ස් හරිද සංචිත මුල් අපි කියනවා එතකොට අර ශාකයේ ප්‍රභා සංශ්ලේෂණය කරලා හදන කෑම ගෙනල්ලා මුල් වල ගබඩා කරනවා ඒක තමයි ඒවා පිම්බිලා ඉදිමිලා අර පිටි ගතියට මහත් වෙලා තියෙන්නේ එහෙනම් අපි මේ බීට්රූට් මොනවද මඤ්ඤොක්කා කියා කන්නේ මොනවද ශාකයේ තියෙන මුල ඒ වගේ මේ තැම්පත් වෙලා තියෙන්නේ අර ශාකයේ වැඩිපුර නිපදවපු ආහාර තේරුණාද එහෙනම් මේවා වැටෙන්නේ මොනවා විදිහටද මේ රූට් සිස්ටම් එක කන්වර්ට් වෙලා මොනවා බවටද ස්ටෝරේජ් රූට්ස් බවට කන්වර්ට් වෙලා තේරුණාද so food can be stored in taproot as well as lateral roots ශාකවල සමහර ඒවායේ taproot එක ආහාර ගබඩා වෙලා මහත් වෙලා ඉදිමිලා එනවා සමහර ඒවායේ lateral roots වල මෙහෙම ආහාර ගබඩා වෙලා තියෙනවා හරිද එහෙනම් උදාහරණ ඕගොල්ලන් දන්නවා මොනවද storage roots කියලා කියන්නේ මේ බලන්න the other root shows in 1.5 are generally called as yams because food stored in those things now these are the example for storage roots දැන් ඇහුවොත් එහෙම storage roots වලට example කියන්න පුළුවන්ද what are storage roots give me some examples manioc beetroot carrot sweet potato තේරුණාද ඔන්න ඔය ටික ඔක්කොම සංචිත මුල් ආහාර ගබඩා කරන මුල් හරි ඊළඟට මේ මිමෝසා ගැන මිමෝසා වල අපි දැන් ලකුණු කරා මෙහෙම nodules ගැට වගේ ඒවා මේවා මොනවද කරන්නේ මේ nodules වල පුතේ nitrogen fixing bacteria ඉන්නවා මේ මෙතන කියලා දීලා තියෙන කතන්දරේ කියන්නේ මේ ගැට වගේ තියෙන ඒවායේ ඉන්නවා කවුද bacteria microorganisms called bacteria live inside them මේ root nodules ඇතුලේ bacteria ඉන්නවලු these bacteria supply nitrogen nutrients required for the growth of mimosa plants
and the root system supplies nutrients for the bacteria which live inside nodules. දැන් මේ කතන්දරය බොහෝම බරපතලයිනේ. මේක ඔයාලට තේරෙන්නේ නෑ වගේ. මෙන්න මේකයි මතක තියාගන්න තියෙන එකම දේ. මැඩම් ඔව්. ඒකද මේ ඔය මේ මඤ්ඤොක්ක එහෙම තම්බනකොට පියන ඇරලා මේ තම්බන්නේ? නෑ නෑ ඒ වෙන කතන්දරයක් පුතේ. මේ තියෙන්නේ මේවා මේ වගේ මොනවද මේ root nodules. හරිද? මේ nodules ඇතුලේ කවුද ඉන්නවා කිව්වේ? බැක්ටීරියා. මම මේ රතු පාටට තිත් තියෙන්නේ කවුද පුතේ මේ ඇතුලේ ඉන්නේ? බැක්ටීරියා. හරි. එහෙනම් ඇතුලේ ඉන්නේ බැක්ටීරියා. ඕනනම් මුලක් ඇඳලා තිත් තියලා ලියන්න. ඇතුලේ ඉන්නේ කවුද? බැක්ටීරියා කියන ශුද්ධ ජීවීන්. හරිද? මේ ව්‍යුහයට මොකද්ද කියන්නේ? මේ බෝලේ වගේ කෑල්ලට මොකද්ද කියන්නේ? root nodule. Storage root. නෑ root nodule. හරිද? මූල ගැටිත්ත. දැන් මේ කතා කරන්නේ අපි මිමෝසා ගැන. හරි? අර මඤ්ඤොක්ක ගැන නෙමෙයි. මොනවද? මිමෝසා. නිදිකුම්බ ශාකය ගැන. ඔයාලා නිදිකුම්බ ගහක් උගුල්ලලා බලන්න. මේ වගේ චූටි ගැට ඇති. හරිද? එහෙනම් ඒකේ තියෙන මේවට කියන්නේ root nodules කියලා. හරිද? මූල ගැටිති. දැන් මෙන්න මෙහෙම දෙයක් කරනවලු. මේ ඉන්න බැක්ටීරියා වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අරගෙන එයා ඒ ටික ශාකයට හරවලා දෙනවා. මේක බොහොම බරපතල වැඩක්. අපි කියනවා මේගොල්ලන් නයිට්‍රජන් සප්ලයි කරනවා ප්ලාන්ට් එකට. කවුද? මේ ඇතුලේ ඉන්න බැක්ටීරියා root nodules ඇතුලේ ඉඳගෙන ශාකයට අවශ්‍ය නයිට්‍රජන් සපයනවා. ඒක තමයි ප්‍රයෝජනේ. හරිද? එහෙනම් මේකත් මේ මුල් පද්ධති ගැන මුල් ගැන කියනකොට නිතර දෙවේලේ කියවෙන දෙයක්. හරි? ටිකක් ඔයාලගේ මට්ටමට බරපතල වැඩි තමයි කතන්දරේ. ඒ වුණාට මේක ඕනේ වෙනවා. මේ වගේ ඒවා තියෙන්නේ මේ root nodules තියෙන්නේ මොන වගේ ශාකවලද මේ? Such nodules are present in plants such as katurumurunga, beans, winged beans and belong to the family Leguminosae. මේක කියවන්නේ කොහොමද? Leguminosae. හරි? Leguminosae කියන කාණ්ඩයට අයිති වෙන ශාකවල root nodules තියනවලු. සරලව කියනවා නම් රනිල කුලයේ ශාක. මොනවද Leguminosae කියලා කියන්නේ? රනිල කුලයේ ශාක. ඔයාලා අහලා තියෙනව නේ රනිල කුලයේ ශාක? රනිල කුලයේ ශාක අහලා නැහැ? මුං ඇට, කඩල, කව්පි, දඹල අහලා තියෙනව නේද? මෑකරල් තමයි රනිල කුලයේ ශාක කියන්නේ. එහෙනම් රනිල කුලයේ ශාකවල තියෙනවා root nodules. මතක තියාගන්න, ලියලා තියාගන්න. රනිල කුලයේ ශාකවල තියෙනවා මූල ගැටිති. ඒවයේ ඉන්නවා කවුද? බැක්ටීරියා. ඒගොල්ලෝ